හරි පුතේ ගෝවන් හත ශ්‍රේණිය 4 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි අපි එකතු වෙන්නේ. කලින් වීඩියෝ එකේ අපේ 20 වෙනි පාඩම ද්‍රව විලුම් කියන පාඩම සම්පූර්ණයෙන්ම උගන්වලා ඉවර කළා සහ අහන්න පුළුවන් හැම වරකම උදාහරණයක් කරලා ඉවර කළා. මේ ඔයගොල්ලන්ට අපි කිව්වා මේ ඊළඟ ඔය අද දැන් කරන වීඩියෝ එක පටන් ගන්න කලින් ඒකේ අභ්‍යාස ටික සාකච්ඡා කරලා ඉන්නේ කියලා. ඒ හින්දා මම හිතනවා මේ වෙනකොට ද්‍රව විලුම් කියන පාඩමේ අභ්‍යාස ටික ඔක්කොම ඔයගොල්ලෝ කරලා ඇති. අපි අද තියෙන අනුපාත කියන පාඩම පටන් ගන්න කලින් ද්‍රව විලුම් කියන පාඩමේ අභ්‍යාස ටික බලලා සාකච්ඡා කරලා ඉන්න ඕනේ. හැමෝම ගන්නකො දැන් යන ටියුට් එක. ටියුට් එකේ පිටු අංක 10යි. පිටු අංක 10යි ඔයාලට මොකුත් කරන්න තිබ්බේ නෑ. ඒ ඔක්කොම දැන් අපි මේ වෙනකොට කරලා උදාහරණ කරලා ඉවරයි. පිටු අංක 11යි තමයි ඔයාලට කරන අභ්‍යාස අංක 1 තිබ්බේ. ඉස්සල්ලාම සාකච්ඡා කරන්න යන්නේ අන්න ඒක. හරි බලන්න එහෙනම්. පළවෙනි එක අභ්‍යාස අංක 1 පිටු අංක 11. මෙන්න අංක 1 තියෙනවා ඒකේ රෝම ඉලක්කම් 1 6යි L මිලිලීටර වලින් අපි දන්නවා ලීටර 6යි කියන්නේ මිලිලීටර කීයයිද 6000යි. රෝම ඉලක්කම් 2 7යි L 300යි ml කියන්නේ ඔක්කොම එනවා 7300යි ml. රෝම ඉලක්කම් 3 බලන්න මොකද්ද තියෙන්නේ 3758යි ml ලීටර හා මිලිලීටර වලින් දක්වන්න. එහෙනම් අපි දන්නවා 1 ලීටරයක් කියන්නේ මිලිලීටර 1000ක්. එහෙනම් 3000 ගාණක් කියන්නේ ලීටර 3යි 3යි L. ඊටු ටික ml 758යි මොනවද ml. අංක 4 මෙන්න ලීටර හා මිලිලීටර වලින් දක්වන්න බලන්න. එහෙනම් 10යි 10000 ගාණක් කියන්නේ 10යි L. ඊටු ටික තමයි ml 65යි ml 0.65 දැම්මත් කමන්නේ. නිකන් 65 දැම්මත් කමන්නේ. හරි. අංක 2 ලේසි එකක් ද්‍රව මිනුම් ටිකක් තියෙනවා එකතු කරගන්න. මෙන්න L ml තියෙනවා පළවෙනි ගාම. 7යි L 250යි ml ට එකතු වෙන්න ඕනේ 4යි L 350යි ml. ඒ රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 2 එනවා L ml ගත්තහම පළවෙනි එක 3යි L 50යි ml ට එකතු වෙන්න ඕනේ 7යි L 975යි ml. ඒ දෙවැනි එක තුන්වෙනි එක තියෙනවා L ml ගත්තාම 6යි L 50යි ml ගෙන් අඩු වෙන්න ඕනේ 3යි L 875යි ml. ඒ තුන්වෙනි එක අවසාන ගාන අංක 4 මම මෙතනින් ගන්නම්. අංක 4 තියෙනවා L ml කියලා ගත්තාම 3යි L 45යි ml ගෙන් අඩු වෙන්න ඕනේ 2යි L 165යි ml. හරි බලමු එහෙනම් මෙතනට බිඳුව දාගන්නත් පුළුවන්. හරි දැන් එහෙනම් බලමු අපි කරන්නේ කෙලවරේ ඉඳන් බිඳුවයි 5යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 3යි 2යි 5යි අර 1යි 6යි 7යි 4යි 11යි. එහෙනම් උත්තරේ එනවා 11යි L 600යි ml. මං ගියොත් මේ පැත්තට අපිට ඕන නම් මේ බිඳු දාගන්න එක අනිවාර්ය නෑ. මේ බිඳු නැතත් නිකන් උත්තරේ ගත්තත් කිසි ප්‍රශ්නයක් නෑ. මේ 0යි 5යි 5යි 7යි 5යි 12න් දෙක දානවා එකක් ඉතුරුයි 9යි 9යි අර 1යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 7යි 3යි 10යි අර 1යි කීයද වෙන්නේ 11යි. හරි ඊළඟට මම ගත්තොත් මෙන්න බිඳුවක් දැම්ම හැකි 0යි 5යි අඩු කරන්න ඕනේ. බිඳුවෙන් 5ක් බෑ මෙහින් ගත්තාම 10න් 5ක් 5. දැන් මෙතන තියෙන්නේ 4. 4න් 7ක් බෑ එකක් ගත්තාම 14න් 7ක් 7යි. දැන් මෙතන නෑ බිඳුව නෙමෙයි. ඇයි මෙහෙට ගත්තාම 9. 9න් 8ක් 1. හරි. මෙතන තියෙන දැන් 5. 5න් 3ක් ගියාම කීයද වෙන්නේ? 2යි. නම් අපේ උත්තරේ එනවා 2යි L 175යි ml කියලා. අවසාන ප්‍රශ්නේ ඒත් අඩු කිරීමක් බිඳුවක් දාලා මම ලියාගත්තා. එහෙනම් මෙන්න දැන් අඩු කරමු ලස්සනට. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 4න් 6ක් බෑ මෙහෙන් ගන්න. එතකොට මෙයා 14 වෙනවා. 14න් 6ක් 8යි. මෙතන දැන් තියෙන 9 9න් එකක් 8යි. දෙකෙන් දෙකක් බිඳුවයි. නම් උත්තරේ එනවා 880යි ml. ඊළඟ ගණක් නැහැ කියලා. ලේසි. බලමු එහෙනම් ඊළඟට වගන්ති වලින් තිබ්බයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කිව්වා අර වගන්ති තුනක් ලියලා හදන්න ඕනේ නැහැ. එතන වගන්ති යටම හදලා පෙන්නන්න ඉස්සරහින් එක වාක්‍යයක් එක්ක උත්තරය ලියන්න. හරි බලමු එහෙනම්. පළතුරු යුෂ 1යි L 250යි ml කට ජලය මෙච්චරක් එකතු කර සෑදිය හැකි පළතුරු බීම ප්‍රමාණය සොයා එය ලීටර සහ මිලිලීටර වලින් දක්වන්න. හරි පුළුවන්. අපිට තියෙන මේ ප්‍රමාණයන් දෙක එකතු කරගන්න. ඔයාලට ඒක තේරෙනවා මෙන්න එහෙනම් L ml කියලා ගත්තොත් තියෙනවා අපිට
1යි L 250යි ml ප්‍රමාණයක් ඒකට එකතු වෙන්න ඕනේ 2යි L 650යි ml ප්‍රමාණයක්. හරි බලමු එකතු කරලා 0.0.0යි 5යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 6යි 2යි 8යි අර 1යි 9යි 3යි නම් උත්තරේ එනවා 3යි L 900යි ml මොකක්ද මුළු පළතුරු බීම ප්‍රමාණය වාක්‍යයක් එක්කම ලියන්න මුළු පළතුරු බීම ප්‍රමාණය සමානයි 3යි L 900යි ml. හරි ප්‍රශ්නාංක 4 බලමු ප්‍රශ්නාංක 4ක් අමාරු නෑ පොඩ්ඩක්වත්. වාචනයක ජලය මෙච්චරක ප්‍රමාණයක් තිබිනි. ගීතා එයින් මෙන්න මෙච්චරක ප්‍රමාණයක් මල් ගස් වලට දමන ලදී. වාජනයේ ඉතිරි ප්‍රමාණය නම් වෙන්න ඕනේ මුළු ප්‍රමාණයෙන් පාවිච්චි කරපු ටික අඩු කරන්න ඕනේ. මෙන්න එහෙනම් L ml කියලා මම ගත්තොත් මුළු ඔක්කොම ජලය තිබ්බ 10යි L 750යි ml ප්‍රමාණයක්. මේකෙන් අඩු වෙන්න ඕනේ පාවිච්චි කරලා ගත්ත 5යි L 850යි ml ප්‍රමාණය. හරි බලමු එහෙනම් බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5න් 5ක් බිඳුවයි 7න් 8ක් බෑ එකක් ගත්තාම 17න් 8ක් 17න් 8ක් 9යි මෙතන දැන් 9 9න් 5ක් 4යි නම් මෙන්න වාක්‍යයක් ඕනේ. මොකක්ද අපේ වාක්‍යයේ ඉතිරි ජල ප්‍රමාණය? ඒකම ඕනේ වාජනයේ ඉතිරි ජල ප්‍රමාණය. වගේ ලියුවා නම් හරි මෙන්න 4යි L 900යි ml 4යි L 900යි ml. හරි ඔය තමයි අපිට තිබ්බ පළවෙනි අභ්‍යාසය. මොකද්ද? වාර්තා මයිනසයි L සහ ml අතර ඒකක අතර සම්බන්ධයෙන් ප්‍රශ්න සහ ද්‍රව මිනුම් එකතු කිරීම සහ අඩු කිරීම සම්බන්ධ ප්‍රශ්න. ඉතින් අඩුපාඩුවක් නැතුව ඇති කාලෙවත් අඩුපාඩුවක් තියෙන කවුරු හෝ ඉන්නවා නම් චූටි වෙලාවක් තියන්නම් ඉක්මනට හදාගන්න. ගොඩක් වෙලා තියන්නේ නැහැ බෝඩ් එකේ. හරිද? ඒක හරි. අපි එනවා එහෙනම් පිටු අංක 12ට. එහෙනම් ඔන්න ඒකක පරිවර්තන එකතු කිරීම අඩු කිරීම කියන කාරණේ ඉවරයි. ඊළඟට අපිට එදා කියන්නේ ද්‍රව මිනුම් ගුණ කරන එක. ඒකෙත් එතකොට පිටු අංක 12 උඩම උදාහරණ තුන අපි පන්තියේදී කියන්නේ එදා වීඩියෝ එකේදී කළා. දැන් අපිට තියෙන ගණන් ටික හදන්න බලමු එහෙනම් ඉක්මනට හදලා. මෙන්න හැබැයි හරියට හිතලා බලා ගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. ඒක මම ඔයාට එදාම කිව්වා. මෙන්න ඔයාගේ පළවෙනි ගාන අභ්‍යාසාංක 2 එයාගේ රෝම ඉලක්කම් 1. L ml තියෙනවා 4යි L 25යි ml ඒ වගේ ගොඩවල් පහක්. ඔන්න පළවෙනි ගාන. ඊළඟ ගාන මෙන්න රෝම ඉලක්කම් 2ටම යනවා. මෙන්න L ml තියෙනවා 2යි L 350යි ml ඒ වගේ ගොඩවල් 4ක්. ඔන්න දෙවෙනි ගාන. තුන්වෙනි ගානට මම යනවා බලන්න. ඒකටයි 15ටම ලියාගමු නැත්තම් පැටලෙයි. හැබැයි මම ඔයාට දෙයක් එදා කිව්වා. මොකක්ද කියලා මතක නම් මෙන්න 5යි L 750යි ml. අපි මේවා මේ L ml වෙන වෙනම මේවා ගුණ කළා වගේ ගුණ කරන්න එපා කිව්වා. ඒක වැරද්දක් නෙමෙයි. ඒක චුට්ටක් පැටලෙනවා. එතකොට මේ જાති ඒවා කරන්න කියලා මම කිව්වේ කොහොමද? ඔක්කොම ml කරගන්න. එතකොට 5යි කියන්නේ 5000යි ml. 5000යි 750යි කියන්නේ 5750යි. ඒ වගේ කොටවල් 13ක්. පස්සේ එන උත්තරේ L ml කරලා අපි ඒක කරගමු. හරිනේ? හරියටම එන අවසාන ගාන මෙන්න අවසාන ගාන රෝම ඉලක්කම් 4 කොහොමද තියෙන්නේ? 8යි L 575යි ml ඒ වගේ ඒවා 15ක්. එහෙනම් ඒකත් අපි ඔක්කොම ml කරගත්තොත් 8575 ගුණ කළා 15න්. එතකොට ඒ අදාළ උත්තරේ මට කමන්නේ මෙහෙම කළත් මේක කියලා ගුණ කරත් ප්‍රශ්නයක් නැහැ. අවසාන උත්තරේ එකයි නම් එච්චරයි. හැබැයි මේක ලේසි ඈ. හරි බලන්න එහෙනම්
5 වරක් 5 25න් 5 දානවා 2ක් ඉතුරුයි. හරි. මෙන්න 5 වරක් 2 10යි මේ 2යි 12යි. ළමයින්ට මම එදත් කිව්වා 12න් 2ද දාන්නේ 12න් 12ම කිසි ප්‍රශ්නයක් නැතුව දාගන්න පුළුවන්ද? ඇයි? මිලිලීටර් ගොඩේ 999ක් වෙනකන් තියන්න පුළුවන්. එහෙනම් 12න් 2 දාලා එක එහාට යවන්න දෙයක් නැහැ. 12න් 12ම දාන්න පුළුවන්. හරි. එතකොට හරි 5 වරක් 4 කීයද වෙන්නේ? 20යි. එහෙනම් උත්තරේ එනවා 20යි L 125යි ml. ඊළඟ එක බලමු 4න් 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 5 20න් බිඳුව දානවා 2ක් ඉතුරුයි. 4 වරක් 3 12යි 2යි 14න් 4 දානවා 1ක් ඉතුරුයි. 4 වරක් 2 8යි මේ එකයි කීයද වෙන්නේ? 9යි. එහෙනම් උත්තරේ එනවා 9යි L 400යි ml. හරි බලමු මෙන්න ඉලක්කම් දෙකකින් ගුණ කරන එක සාමාන්‍ය විදියට ගුණ කරගන්න මේ 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 5 15න් 5 දානවා 1ක් ඉතුරුයි. 3 වරක් 7 21යි 1යි 22න් 2 දානවා 2ක් ඉතුරුයි. 3 වරක් 5 15යි 2යි කීයද වෙන්නේ? 17යි. හරිනේ? හරි දැන් මොන එකෙන් 1 වරක් බිඳුව බිඳුවයි 1 වරක් 5 5යි 1 වරක් 7 7යි 1 වරක් 5 5යි. දැන් එකතු කරලා බැලුවොත් බිඳුවයි 5යි 7යි 14න් 4 දානවා 1ක් ඉතුරුයි 5යි 1යි 6යි අර 1යි කීයද වෙන්නේ? 7යි. දැන් හැබැයි උත්තරේ මෙහෙම 74750 ලියන්න එපා. LMN වලින් ගන්න අපි දන්නවා. ML නම් 1000 ස්ථාන 3යි. 1යි 2යි 3යි නම් මේ කෑල්ල ML මෙයා L. එහෙනම් උත්තරේ එනවා 74යි L 750යි මොනවද? ML 74යි L 750යි ML. වැඩේ හරි. යම් එහෙනම් මේකට මෙන්න ඉස්සල්ලා 5න් ගුණ කරන් ඉමු බලමු ගුණ කරලා මේ 5 වරක් 5 25න් 5 දානවා 2ක් ඉතුරුයි. 5 වරක් 7 35යි 2යි 37න් 7 දානවා 3ක් ඉතුරුයි. 5 වරක් 5 25යි 3යි 28න් 8 දානවා 2ක් ඉතුරුයි. 5 වරක් 8 40යි 2යි කීයද වෙන්නේ? 42යි. ඔන්න 5න් ගුණ කරලා දැන් එකෙන් මෙන්න 1 වරක් 5 5යි 1 වරක් 7 7යි 1 වරක් 5 5යි 1 වරක් 8 8යි එකතු කරමු 5යි 12න් 2 දානවා 1ක් ඉතුරුයි. 7යි 8යි 15යි අර 1යි 16න් 6 දානවා 1ක් ඉතුරුයි. 5යි 2යි 7යි අර 1යි 8යි 8යි 4යි 12යි. එහෙමනම් මෙන්න අපේ ලොකු උත්තරයක් එනවා කමක් නැහැ. නම් උත්තරේ 128යි L හරියට ලියන්න මෙන්න 128යි L 625යි මොනවද? ml. 128යි L 625යි ml. හරි ඔය තියෙන්නේ ගුණ කරන ගණන් 4. සහ ඊට පස්සේ වගන්ති ගණන් තුනකුත් තියෙනවා. ඒ තුනත් බලලාම ඉමු. ඊට පස්සේ ලියා ගන්න වෙලාව දෙන්නම්. හරි බලන්න මේ ලියා ගන්න දෙයක් නෑ ඔක්කොමලාගේ හරි ඇති. බීම බෝතලයක අඩංගු බීම ප්‍රමාණය මිලිලීටර් 375කි. එවැනි බීම් බෝතල් 6ක අඩංගු මුලේ නම් O වගේ 6 ගුණයක් නෙවෙන්න ඕනේ මෙන්න එහෙනම් ප්‍රශ්නාංක 2 මොකද වෙන්න ඕනේ 375 ගුණ වෙන්න ඕනේ 6. බලමු ගුණ කරලා 6 වරක් 5 30න් බිඳුව දානවා 3ක් ඉතුරුයි. 6 වරක් 7 42යි 42යි 3යි 45න් 5 දානවා 4ක් ඉතුරුයි. 6 වරක් 3 18යි 4යි 22. හරි නේද බලන්න 6 වරක් 5 30න් බිඳුව දානවා 3ක් ඉතුරුයි. 42යි 3 45න් 5 දානවා 4ක් ඉතුරුයි. හරි. දැන් අවසාන උත්තරේ මේ ඔක්කොම ml මෙයා ml හින්දා මෙයාත් ml. මගෙන් අහන්නේ L හා ml වලින් ලීටර හා මිලි නම් මට කිව්වා ඇකි ඔක්කොම L දෙකයි නම් මම කියනවා 2යි L 250යි මොනවද කියන්නේ ml. එහෙනම් උත්තරේ එනවා 2යි L 250යි ml. හරි. ප්‍රශ්නාංක 3 විදුලිය නොමැති නිවසක දිනකට අවම වශයෙන් භූමි තෙල් 1යි L 650යි ml ඕනෙලු. එවැනි නිවසකට සතියකට අවශ්‍ය අපි දන්නවා ඉතින් සතියකට දවස් 7යි. නම් ඔයගේ 7 ගුණයක් ඕනේ බලමු. ප්‍රශ්නාංක 3 මෙතනින් හදන්නම්. ප්‍රශ්නාංක 3 මොකද්ද තියෙන්නේ? L ml කියලා දාගන්න L ml. නම් මම දානවා එක නිවසකට ඕනේ 1යි L 650යි ml එක දවසකට ඒ වගේ දවස් 7කටයි මගෙන් අහන්නේ. 7 වරක් බිඳුව බිඳුවයි 7 වරක් 5 35න් 5 දානවා 3ක් ඉතුරුයි. 7 වරක් 6 42යි 3යි 45න් 5 දානවා 4ක් ඉතුරුයි. 7 වරක් 1 7යි 4යි කීයද වෙන්නේ? 11යි. එහෙනම් මෙන්න චුටි වාක්‍යයක් ලියනම ලියන්න. එතකොට හොඳ අවශ්‍ය මුළු භූමි තෙල් ප්‍රමාණය. එහෙම නැත්නම් සතියකට අවශ්‍ය මුළු ප්‍රමාණය.
නම් සතියකට අවශ්‍ය මුළු භූමිතිය ප්‍රමාණය මම කියන එකම ඕනේ අදහස ආවනම් ඇති. එහෙනම් මෙන්න උත්තරය ආවා 11යි L ලීටර් 11යි මිලිලීටර් 550යි ml. 11යි L 550යි ml. ඒ ප්‍රශ්නාංක 3. හරි දැන් බලමු එහෙනම් ප්‍රශ්නාංක 4. මෙන්න මම මෙතනින් හදන්නම් ඉඩ ඉවර වගේ හින්දා මෙන්න ප්‍රශ්නාංක 4. බලමු මොකද්ද කියන්නේ කියලා. යෝගට් කෝප්පයක් සෑදීමට කිරි 50යි ml භාවිත කරනු ලැබේ. යෝගට් කෝප්ප 150ක් නිපදවීමට මේවා ලේසියෙන් මෙහෙමත් නෙමෙයි වෙන්න ඕනේ. දැන් 50යි ml එකකට ඒ වගේ 150ක් මං හිතනවා මේක අර මේ අතර ගුණ ගන්න එක අරකට වඩා ලේසියි. මේ හිතන්න කමක් නැහැ කොහොම ගුණ කළත් 5 වරක් 15 15 වේවා 5ක් 75යි. බිංදු තියනවා 1යි 2යි. ඉතින් ඔය උත්තරය වෙලා ඉවරයි. මෙන්න උත්තරය ආවා 7500යි. බාහන ක්‍රමේ 15 ගුණ කළා 5න් අපි මේවා දන්නවා 75යි බිංදු දෙකක් අඟට දාගන්න මෙතන බිංදු දෙකක් තියෙනවා. එහෙනම් උත්තරේ එනවා 7500යි ml. අපි ඒ වුණාට ලියමු අවශ්‍ය කිරි ප්‍රමාණය වාක්‍ය අවශ්‍ය කිරි ප්‍රමාණය L කිව්වොත් 7යි L ml කිව්වොත් 500යි ml. එහෙනම් උත්තරේ එනවා 7යි L 500යි ml. හරි ඉතින් ඔය තමයි ද්‍රව මිනුම් ගුණ කිරීමේ ටික. මේ තියෙන්නේ අංක 1 රෝම ඉලක්කම් 4, මේ තියෙන්නේ අංක 2, මේ තියෙන්නේ අංක 3, මේ තියෙන්නේ අංක 4. අඩුපාඩුවක් තියනවා නම් හදාගන්න. අඩුපාඩු නැති වෙන්න තමයි ඕනේ හැබැයි. හරි බලන්න ගේන්න ටක් ගාලා. හරි. එහෙනම් ඔන්න ඒ ද්‍රව මිනුම් ගුණ කිරීම කොටසට අදාළ අභ්‍යාසය තමයි ඔය. එහෙනම් මෙන්න අපි එදා කරපු අවසාන පාඩමේ අභ්‍යාසය මොකද්ද? ද්‍රව ප්‍රමාණ බෙදීම කියන එක මම මේක මකනවා. අවසාන පාඩමේ අවසානට කරපු කොටසේ අභ්‍යාසය තමයි දැන් බලන්න යන්නේ. බලන්න එහෙනම් ද්‍රව මිනුම් බෙදීම. උදාහරණ පිටු අංක 13 තිබ්බේ. උදාහරණ 3 අපි උඩ දෙයකද මෙහෙදිම හැදුවා ඔය ගණන් ගන්නකොට. හරි දැන් අපි යන්නේ ගණන් ටිකට. බලන්න ගණන් 6ක් තියෙනවා. මෙන්න පළවෙනි එක. පළවෙනි එක නම් මට ඕගොල්ලෝ හිතෙන් උත්තරේ දැම්මත් කමන්නේ නැහැ. දීර්ඝ බෙදීමකට නොයා.
ඇයි ඉතින් 753 බෙදුවාම 250යි ඕන කෙනෙක් දන්නේ නැහැ 250යි එන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ දීර්ඝ බෙදීමෙන් හැදුවත් මම කියන්නේ නිකන් දෙන්නවත් කමක් නැහැ. එතනින් පස්සේ අපි කිව්වේ දීර්ඝ බෙදීම පාවිච්චි කරන්න. එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ මෙන්න. මම කෙලින්ම දීර්ඝ බෙදීම දාලාම ලියනවා. 9යි L 750යි ml මම බෙදා ගන්න ඕනේ 3. ගානට මෙතන බෙදුන්නේ 9ට 3 ඒවා 3යි 3 වරක් 3 9යි අඩු කළාම බිඳුවයි මේ 7 ගන්න කලින් L දාන්න ඕනේ. L දාලායි 7 ගන්නෙ. හරිනේ. 7ට 3 ඒවා 2යි 3 වරක් 2 6යි අඩු කළාම 1යි ගන්න ඕනේ මේ 15. 15ට 3 ඒවා 5යි 3 වරක් 5 15යි අඩු කළාම බිඳුවයි ගන්න ඕනේ මේ බිඳුව. බිඳුවට 3 ඒවා නැහැ. 3 වරක් බිඳුව බිඳුවයි. එහෙමනම් මෙන්න මගේ උත්තරේ ආවා 3යි L 250යි ml කියලා. ලේසි. මම යනවා ප්‍රශ්නාංක 3. බලමු රෝම ඉලක්කම් 3 කොහොමද තියෙන්නේ කියලා බලන්න. 2යි L 200යි ml 2යි L 200යි ml මම බෙදා ගන්න ඕනේ 5. බලමු එහෙනම් 2ට 5 ඒවා නම් නැහැ. එහෙනම් බිඳුව තමයි දාන්න වෙන්නේ. 5 වරක් බිඳුව බිඳුවයි අඩු කළාම 2යි. මේ 2 ගන්න කලින් L දාලායි 2 ගන්නෙ. දැන් හරි 22ට 5 ඒවා 4යි 4 වරක් 5 20යි අඩු කළාම 2යි ගන්න මේ බිඳුව. 20ට 5 ඒවා 4යි 4 වරක් 5 ආයිසරයක් 20යි අඩු කළාම නම් බිඳුවයි ඒ පාර ගන්න ඕනේ මේ බිඳුව. බිඳුවට බිඳුවයි. එහෙනම් උත්තරේ එනවා මෙන්න L ගානක් නැහැ 440යි ml. බිඳුව නැතත් කමක් නැහැ. බිඳුවයි L 440යි L කියලා දැම්මත් කමක් නැහැ. බිඳුව දාන්න දෙයක් නැහැ. නිකම්ම 440යි ml. මෙන්න ප්‍රශ්නාංක 4 බලන්න 4යි L බලන්න හරියට 4යි L 50යි ml 50යි ml බෙදා ගන්න ඕනේ 3. බලමු එහෙනම් මෙන්න 4ට 3 ඒවා 1යි 4 වරක් 3 වරක් 1 3යි අඩු කළාම 1යි මේ 5 ගන්න කලින් L දාලායි 5 ගන්න ඕනේ. දැන් හරි 15ට 3 ඒවා 5යි 3 වරක් 5 15යි අඩු කළාම බිඳුවයි ගන්න මේ බිඳුව. බිඳුවට තියනවා මෙතන මෙන්න මේක බලන්නකො බිඳුවට 3 ඒවා නැහැ. එහෙනම් උත්තරේ එනවා මෙහෙම. මෙහෙම ආවොත් හරිද කියලා ඔයා බලන්න ඕනේ. ඒකයි මම ඕක කොහොම හැදුවේ. හිතන්න ලීටර් ඒවා 3ක් වැළුවොත් ලීටර් 3යි 50 ඒවා 3යි 150යි වැඩේ වැරදි. හේතුව අපි දාගන්න ඕනේ මේ ඉලක්කම් හරියටම. ඇයි ml ගොඩේ ඉලක්කම් 3ක් තිබිය යුතුයි. එහෙනම් ඔයාගේ ගාන 4යි L නිකම්ම 50 හරියන්නේ නැහැ. බිඳුවයි 50යි ml මෙන්න මේ විදිහට නොබෙද කවුරු හරි අර මම මුලින් බෙදුව විදිහට බෙදුවා නම් ඔයාගේ උත්තරේ වැරදි. පැහැදිලි කියන්නේ අන්න මේකයි හරි විදිහ බිඳුව දැවන්න වෙනවා. ඒ ස්ථානයෙන් හරියට ඕනේ. එහෙනම් දැන් මම බෙදනවා 3 දැන් නම් හරියයි. 4ට 3 ඒවා 1යි 3 වරක් 1 3යි අඩු කළාම 1යි. මේ බිඳුව ගන්න කලින් L හම්බෙන හින්දා L දාලායි බිඳුව ගන්නෙ. දැන් හරි 10ට 3 ඒවා 3යි 3 වරක් 3 9යි අඩු කළාම 1යි ගන්න ඕනේ මේ 5. 15ට 3 ඒවා 5යි 3 වරක් 5 15යි අඩු කළාම බිඳුවයි ගන්න මේ බිඳුව. බිඳුවල 3 ඒවා නැහැ. නම් උත්තරේ එනවා 1යි L 350යි ml. 1යි L 350යි ml. ඒ රෝම ඉලක්කම් 4. බලපු රෝම ඉලක්කම් 5ක් මම මෙතන හදනවා. මෙන්න රෝම ඉලක්කම් 5. මේක අඩුපාඩුවක් කියනවා පස්සේ හදාගමු ඉන්න වෙලාව දෙනවා චුට්ටක්. මේක බලන්න ඉස්සෙල්ලා මෙන්න 18යි L 900යි ml බෙදා ගන්න ඕනේ 6න්. බලන්න 18ට 6 ඒවා 3යි 6 වරක් 3 18යි අඩු කළාම බිඳුවයි. මේ 9 ගන්න කලින් L හම්බෙනවා. L දාලායි 9 ගන්නෙ. 9ට 6 ඒවා 1යි 6 වරක් 1 6යි අඩු කළාම 3යි ගන්න ඕනේ මේ බිඳුව. 30ට 6 ඒවා 5යි 6 වරක් 5 30යි අඩු කළාම බිඳුවයි ගන්න මේ බිඳුව. බිඳුවට නෑ. නම් උත්තරේ එනවා 3යි L 150යි ml. 3යි L 150යි ml. මෙන්න අන්තිම ගාන ප්‍රශ්නාංක 6. බලන්න එහෙනම් ප්‍රශ්නාංක 6 කොහොමද තියෙන්නේ? 13යි L 50 අපි ලියන්නේ නෑ ඉස්සෙල්ලා වගේ ඉලක්කම් තුන සම්පූර්ණ වෙන්න ඕනේ. නම් බිඳුවයි 50යි ml බෙදා ගන්න ඕනේ 3න්.
හරි බලන්න එහෙනම් 1ට 3 ඒවා නෑ 13ට 3 ඒවා 4යි 3 වරක් 4 12යි අඩු කළාම බිඳුවයි අඩු කළාම 1යි දැන් මේ බිඳුව ගන්න කලින් ඔයාට L හම්බ වෙනවා දැන් මම ගන්නවා මේ බිඳුව මෙන්න බිඳුවට 3 ඒවා නෙමෙයි 10ට 3 ඒවා 3යි 3 වරක් 3 9යි අඩු කළාම 1යි ඊළඟට ගන්න තියෙන්නේ 5 15ට 3 ඒවා 5යි 3 වරක් 5 15යි අඩු කළාම බිඳුවයි ගන්න ඕනේ මේ බිඳුව බිඳුවට 3 ඒවා නෑ 3 වරක් බිඳුව බිඳුවයි එමනම් මෙන්න උත්තරය 4යි L 350යි ml ඔය තමයි අපිට මුලින්ම තිබ්බ ගණන් 6 බලන්න අමාරු නෑ පළවෙනි එක නිකම්ම ගත්ත හැම එකම දීර්ඝ බෙදීමෙන් තමයි ගන්න ඕනේ අඩුපාඩුවක් තියනවා නම් ඉක්මනට හදන්න ඊළඟ ගාන ඊට පස්සේ හදන්න. නැත්තම් මෙහෙම කරමු. ඉන්නකො. ඔය ටික කොහොම තියන්න හදන්න යන්න එපා. අපි අනිත් ටිකත් සාකච්ඡා කරලාම ඊට පස්සේ විනාඩියක් දෙකක් දෙන්නම්. ඊට පස්සේ ලියන්න. දැන් මොකද ලියන්න එපා. අඩුපාඩු පස්සේ හදාගමු. හරි බලන්න එහෙනම්. එන ලොකු අංක 2. කිරි 10යි L 728යි ml ක ප්‍රමාණයක්. මිදවීම සඳහා කිරි සමාන ප්‍රමාණ වලින් හට්ටි 12කට දමනු ලැබේ. එක් හට්ටියකට දමනු ලබන කිරි ප්‍රමාණය නම් වෙන්න ඕනේ. ඔය තියෙන ප්‍රමාණය 12කට ගොඩවල් බෙදෙන්න ඕනේ. එහෙනම් මෙන්න මම කියනවා ඔය ලොකු ප්‍රශ්නාංක 2. කළු පෑනෙන් හදන්නේ ඒ ටික. හරි එතකොට 10යි L මෙන්න මුළු ඔක්කොම තියෙනවා 10යි L 728යි ml ප්‍රමාණයක්. මේක මම බෙදා ගන්න ඕනේ. කීයෙන්ද කියන්න 12න්. හරි දැන් බෙදලා බලමු. මෙන්න 10ට 12 ඒව නෑනේ. නම් බිඳුව දාලා පටන් ගන්න වෙනවා කරන්න දෙයක් නෑ. 12 වරක් බිඳුව බිඳුවයි අඩු කළාම 10යි. දැන් මේ 7 ගන්න කලින් L දාලායි මේ 7 ගන්න ඕනේ. දැන් හරි 107ට 12 ඒ අපි දන්න 12 වරක් 8 96යි. 12 වරක් 9 108යි. 9ක් නෑ එහෙමනම් 8යි තියෙන්නේ. 12 වරක් 8 කීයද 96යි. අඩු කළාම 11යි. ගන්න තියෙන්නේ ආයසරයක් 2. හරිද? හරි දැන් බලන්න එහෙනම් හරියටම බලන්න මේක හරියටම බෙදෙන්නේ නැති ගානක් වගේ ප්‍රශ්නයක් නෑ. අපි මේ බෙදෙන තරමක් බෙදලා තියෙනවා. ඒකට ඉතුරු වෙයි. ඒක ප්‍රශ්නයක් නෑ මට මෙන්න. මේක හරි 104 8යි 96යි අඩු කළාම 11යි. ගත්ත මේ දෙක. දැන් ඕනේ 112ට 12 ඒවා අපි දන්නවා 9යි. 12 වරක් 9 108යි. එහෙනම් අඩු කළාම 4යි. ගානට බෙදෙනවා. එහෙනම් ගන්න මේ 8 48ට 12 ඒවා 4යි. 48යි බිඳුවයි. එහෙනම් මෙන්න අපේ උත්තරය ඇවිල්ලා ඉවරයි. වාක්‍යයක් නම් ඕනේ හැබැයි. හේතුව කිව්වනේ. මොකද්ද මේ අහන්නේ? එක් කට්ටියකට දමනු ලබන ප්‍රමාණය. මේක ලියන්න වාක්‍යයක්. එක් කට්ටියකට දමනු ලබන ප්‍රමාණය සමානයි 894යි ml බිඳුවයි L දාන්න දෙයක් නැහැ. 894යි ml. ඉතින් ඔය තමයි දෙවනි ගාන. ගාන්න අමාරු නෑ චුට්ටක්වත්. හරි. මයි යනවා මගේ තුන්වෙනි ගානට. මේ අහන්න දැන් තුන්වෙනි ගානත් හැබැයි වැරදි. මොකද අර 4යි L 50යි ml මොගොල්ලෝ දාලා වැරදි. හේතුව 4යි L අර බිඳුවයි 50. එහෙනම් වෙන්න ඕනේ මොකක්ද? 4යි L 50 මෙහෙම බිඳුවක් එක්ක බිඳුවයි 50යි ml අන්න එයා බෙදෙන්න ඕනේ කීයෙන්ද කියන්නේ 9න්. පැහැදිලිද කියන්නේ? හරි අඩුපාඩුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා මේ ටික හදා ගන්න පුළුවන් මේකත් හදා ගන්න පුළුවන් වැරදියක් දැන් මම හදන්න කලින්. හරි මම අයිට් ටික හදන්නේ ඊට පස්සේ අඩුපාඩුවක් වෙනවා ඒක හදන්න හැමෝම ටක් ගාලා විනාඩි 3ක් 4ක් දෙන්න ඉක්මනට හදා ගන්න.
හරි. එහෙනම් දැන් අපි බලමු මොකද අද පාඩමට යන්න ඕනේ හින්දා මේක දැන් බලමු ටක් ගාලා. හරි මෙන්න බලන්න 9යි L මේ 4යි L 0.50යි ml තියෙනවා. ඒක මම බෙදන්න තියෙන ගොඩවල් 9කට බලමු බෙදලා. ඇයි? ඔය එක් වීදුරුවකට ප්‍රමාණය එහානේ මෙන්න මම බෙදලා හොඳට බලන්න. 9ට 4ට 9 ඒවා නෑ 0යි 9 වරක් 0.0යි. අඩු කළාම 4යි. මේ බිඳුව ගන්න කලින් L දාලායි මේ බිඳුව ගන්නෙ. දැන් හරි 40 9 ඒවා 4යි 9 වරක් 4 36යි. අඩු කළාම 4යි ගන්න ඕනේ මේ 5. දැන් බලන්න 45ට 9 ඒවා 5යි. 9 වරක් 5 45යි. අඩු කළාම බිඳුවයි ගන්න ඕනේ මේ බිඳුව. ml දාන්න. එහෙනම් ඔයාගේ උත්තරේ එනවා එක් වීදුරුවකට අල්ලන ප්‍රමාණය 450යි ml කියලා. ඒ ප්‍රශ්නාංක 3. මෙන්න එහෙනම් අන්තිම ප්‍රශ්නේ ප්‍රශ්නාංක 4. බලන්න අන්තිම එකත්. ජලය 1.7යි L ප්‍රමාණයකට පළතුරු යුෂ 1.54යි L ප්‍රමාණයක් එකතු කොට සාදාගත් පළතුරු බීම ප්‍රමාණය වීදුරු 12කට එක සමානව වත් කළ විට එක් වීදුරුවක ඇති බීම ප්‍රමාණය කීයද? එහෙනම් ඉස්සෙල්ලාම අර ඔක්කොම ටික මුළු ප්‍රමාණය හොයන් ඉන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ජලය 1.7යි L තියෙනවා. ඊළඟට පළතුරු යුෂ තියෙනවා 1.54. මුලින්ම මේ දෙක එකතු කළාම ඔයාට එනවා 4.4යි 7යි 5යි 12න් 2 දානවා එකක් ඉතුරුයි 1 1 2 1 3. හරි එහෙනම් මෙන්න මුළු බීම ප්‍රමාණය එනවා ලීටර 3.24. මට කියන්නේ මේක සමාන වීදුරු 12කට බෙදලා මම කරන්නේ මෙහෙම බෙදන්න 3.24යි L බෙදනවා මම 12යි. මේක ml කරලා බෙදුවත් කිසි ප්‍රශ්නයක් නෑ. Tamanට කැමති විදිහට කරන්න පුළුවන්. මේක පැට් වෙනවා නම් ml කළා. එතකොට 3240 12න් බෙදන්නයි වෙන්නේ. මෙන්න 3ට 12 ඒවා නෑ බිඳුවයි 12 වරක් බිඳුව බිඳුවයි අඩු කළාම 3යි. තිත තියලයි 2 ගන්නෙ. 32ට 12 ඒවා 2යි 12 වරක් 2 24යි අඩු කළාම 8යි ගන්න ඕනේ මේ 4. 84ට 12 ඒවා 7යි. එහෙනම් මෙන්න ඔයාගේ උත්තරේ එනවා 0.27යි L. එතකොට වාක්‍යයක් ලියනකොට අන්තිමට එක් වීදුරුවක ඇති බීම ප්‍රමාණය 0.27යි L කියලා. හරි. ඔන්න එහෙනම් ඊයේ වැරද්දක් තියනවා ඉක්මනට හදන්න. හරි. එහෙමනම් ඔන්න ස්කන්ධය කියන පාඩම ස්කන්ධය නෙමෙයි ද්‍රවමිනුම් කියන පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. තියරි කළා උදාහරණයක් හදුවා හැම වාරයකම අභ්‍යාස ටිකක් සියල්ල ඉවර කළා. අච්චු පොතේවත් ආයෙත් බලන්න දෙයක් නැහැ. මොකද අච්චු පොතේ තියෙන ගණන් ටික ඔක්කොම මේ හරහා හැදෙලා තමයි තියෙන්නේ. දැන් එහෙනම් අපි යනවා අපේ මේ ටියුට් එකේ තියෙන අන්තිම පාඩම. මේක කොටස් දෙකකට කරන්නේ. අද කරන්නේ එක කොටසක් අනුපාතවල මූලික හැඳින්වීම ටික තමයි අද කරන්නේ. ඊළඟ සතියේ තමයි අනුපාත දෙවෙනි කොටස කරන්නේ. හරි බලමු එහෙනම් අනුපාත කියන එක අපි 6 දී ලාවට පොඩියට ඉගෙනගෙන තියෙනවා. මොකද්ද? ඔන්න අනුපාතයක් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. අනුපාතයක් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඔයාලා ඔය එන්නකෝ ඔයාලගේ ටියුට් එකේ තියෙන උදාහරණ දෙකටම. ටියුට් එකේ 14 පිටුවේ උඩම තියෙන උදා කියලා දෙකක් තියෙන. ඒ දෙකට මොකද්ද? බදාමා නෙමෙයි බදාම. බදාම මිශ්‍රණයක සිමෙන්ති බාල්දි 5කට වැලි බාල්දි 9ක් යොදවන ලබනවා. අපි ඔන්න ඔය වගේ එකක් මොකද්ද කිසියම් රාශි කියන්නේ දේවල් කියන එක. රාශි කිහිපයක් අතර සංඛ්‍යාත්මක සම්බන්ධයක් සංඛ්‍යා තිබිය යුතුයි අගයන් තිබිය යුතුයි. අන්න ඒකට තමයි අපි කියන්නේ අනුපාතයක් කියලා. එහෙනම් දැන් ඔය උදාහරණෙම බලන්නකො මෙන්න බදාම මිශ්‍රණයක මොනවා සහ මොනවා තියෙන්නේ සිමෙන්ති සහ වැලි. මෙන්න සිමෙන්ති
අපි අනුපාත කියලා දාන්නේ මේ 32. ඕගොල්ලන්ට ඒවා මතකයි හයේදී. සිමෙන්ති අනුපාත තමයි අණු කියන්න තමයි මේ 32 දාන්නේ. සිමෙන්ති අණු වැලි. කියන්න සිමෙන්ති අණු වැලි සිමෙන්ති 5යි එහෙනම් 5 අණු වැලි 9යි එහෙනම් 5 අණු 9යි. ඔහොම තමයි අපි අනුපාතයක් දාන්නේ. දැනගන්න මේවා බාල්දිද තාච්චිද ලොරිද මට වැඩක් නැහැ. මොකද ඒකක අපි අනුපාත වල දාන්නේ නැහැ. අනුපාත වල ඒකක දාන්නේ නැහැ. හැබැයි හැම රාශියක්ම එකම එකක්. දැන් මේවත් බාල්දි හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද මම කියන්නේ දැනගන්න නම් අනුපාතයක් කියන්නේ රාශි කිහිපයක් අතර සංඛ්‍යාත්මක සම්බන්ධය. හරිද? ඒ වගේමයි අනුපාත දක්වද්දී අපි ඒකක දාන්නේ නැහැ. හැබැයි එකම ඒකකයකින් දැමිය යුතුමයි. ඔන්න ඔය එකම ඒකකයකින් දැමිය යුතුයි කියන කාරණේ තියෙනවා මගේ උදාහරණාංක දෙකේ. බලන්න උදාහරණාංක දෙක මගේ තියෙන්නේ මොකද්ද? පාන් සෑදීමේදී පාන් පිටි මෙච්චරකට සීනි මෙච්චරක් යොදන්න ලැබේ. එහෙනම් ඔන්න දැන් මට තියෙන අනුපාතය තමයි රාශි දෙක තමයි පාන් සහ සීනි. පාන් පිටි නේද? පාන් පිටි අණු සීනි. පාන් පිටි සහ සීනි අතර සම්බන්ධයක් නේ කියන්නේ. පාන් පිටි 1 kg කට පාන් පිටි 1 kg කට සීනි දානවලු 750යි. අහන්න. හැබැයි මෙහෙම අනුපාත ලියන්න බෑ අපිට. හේතුව ඒකක දෙකකින්නේ. ඒ හින්දා දෙකම එකම ඒකකයකින් ගත යුතුමයි. නම් ඔක්කොම ග්‍රෑම් කරන්නේ. මෙතන කිලෝ 1යි කියන්නේ ග්‍රෑම් 1000යි. අණු සීනි ග්‍රෑම් 750යි. පැහැදිලිද කියන්නේ? හරිද? ඕක ඇති උත්තරේට මේ ඇති. හැබැයි අපි 6 දී ඉගෙන ගත්තා සහ දැන් 7 චාටුට්ටකින් ඉගෙන ගන්නවා. අනුපාතයක් උපරිම සරල කරලා තියන්න ඕනේ. එතකොට සරල කරනවායි කියන්නේ මේ රාශි දෙකම පුළුවන් තරම් බෙදලා තියන්න. මම කියනවා මේ බිඳුවට මේ බිඳුව අපිට අයින් කරලා දාන්න පුළුවන්. එතකොට 100 අණු 75යි නේ. දැන් ඔයාලට පැහැදිලි 100යි 75යි දෙකම ලොකුම ගානේ බෙදන්න. අය පහෙන් බෙදනවා තමයි ඊට වඩා ලොකු ගානක් 25යි. ඔව්. මෙන්න 75ට 25 ඒවා 3යි මෙතනට 25 ඒවා 4යි. මේක තමයි හරිම උත්තරේ. මේකට අපි කියන්නේ සරලම ආකාරය කියලා. හැබැයි මේක මම මේ කපුව එක හිතෙන් කපන්න. හැබැයි මේ අනුපාතයක් සේ දක්වන්න කිව්වා නම් මෙතනට දැන්වත් ලකුණු හම්බ වෙනවා. ඒ සරලම ආකාරයෙන් දක්වන්න කිව්වොත් අනිවාර්යෙන් අපි මෙතනටත් ඉතින් අවුම එකක් දාමු. හැබැයි සරලම ආකාරයෙන් දක්වනකොට අනිවාර්යෙන් සරලම කරලා තිබිය යුතුමයි. පැහැදිලි කියන්නේ. හරි නම් මෙන්න අනුපාත කියන පාඩමේ උඩින්ම තියෙනවා කඩේලි තුනක්. ඒකේ උඩින්ම ලියන්න පටන් ගමු අපි නෝට් එක. ලියන්න මේ උඩින්ම. ලියන්න මෙන්න. රාශි කිහිපයක් අතර රාශි කිහිපයක් අතර සංඛ්‍යාත්මක සම්බන්ධයක් අනුපාතයක් ලෙස හඳුන්වයි. ඒකටම ලියන්න වෙන පාඩකින් ඈ. ඒ ලියන එකටම ලියාගෙන යන්න වෙන පාඩක් ගන්න. ලියන්න මෙන්න අනුපාතයක් ලෙස ලිවීමේදී අදාළ රාශීන් එකම ඒකකයකින් යෙදිය යුතු අතර ඒකක නොදැක්විය යුතුය. ඒක දාන්නේ නැහැ. හැබැයි අපි අර මෙතන අර පළවෙනි එක දාගත්ත තේරුම් ගන්න. ඒබැයි අවසාන උත්තරේ ඒක තියෙන්නේ නැහැ කොහෙවත්. අතර ඒකක නොදැක්විය යුතුය. හරි. එහෙමනම් හරි. මෙන්න උදාහරණ දෙක තියෙනවා. ලස්සනට උත්තර දෙක දාගන්න. එනම් උදාහරණ දෙකේ මෙතන තියෙන මේ උදාහරණ දෙක තියෙන්නේ ඉක්මනට
හරි. එහෙමනම් හරි ඔන්න අනුපාතයක් කියන්නේ මොකද්ද? අනුපාතයක් දක්වන විදිය දැන් දන්නවා. මෙන්න ඊළඟට තියෙනවා ඔන්න අපි අර දැන් උඩින් කිව්ව එක අනුපාතයක් සරලම ආකාරයෙන් දැක්වීම හා තුල්ලේ අනුපාත ලිවීම. මේ කියන්නේ මෙන්න මේක මේ. ඔයාලට මම අනුපාතයක් දෙන්නම්කෝ මෙහෙම හොඳට බලා ගන්න. මේ තියෙන එක නැතුව මම වෙන එකක් දෙන්නම්. මෙන්න මම උදාහරණයක් වල අනුපාතයක් දෙනවා 20:12. මට ඕනේ මේකට තුල්ලේ අනුපාත. තුල්ලේ අනුපාත කියන්නේ ඇත්තටම තුල්ලේ භාග ලියනවා වගේමයි. ඒ කියන්නේ තුල්ලේ භාග ලිව්වේ මේ එයාගේ හරය සහ ලවය කියන දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරලා හරි එකම සංඛ්‍යාවකින් බෙදලා හරිනේ. මේකත් එමයයි. මේ අනුපාතේ තියෙන හැම රාශියක්ම රාශි දෙක නම් දෙකම තුන නම් තුනම එකම ගාණකින් ගුණ කරලා හරි එකම ගාණකින් බෙදලා හරි ලියන අනුපාත වල තමයි අපි කියන්නේ තුල්ලේ අනුපාත කියලා. මේ 20යි 12යි දෙකෙන් ගුණ කළොත් 40යි 94යි දෙකෙන් ගුණ කළොත්. ඇයි 10න් ගුණ කළොත් ඔයාලට ඕන ගාණකින් ගුණ කරලා තුල්ලේ අනුපාත ඕන තරම් ලියන්න පුළුවන්. එහෙනම් මෙන්න 10න් නම් බිඳුව ගාණ එන්නේ 290 120යි. තව ඕනනම් ගුණ බෙදුවොත් ඕනනම් එකම එකක්. මම දෙකම දෙකෙන් බෙදුවා. ඔය 20 දෙකෙන් බෙදුවාම 10යි. 12 දෙකෙන් බෙදුවාම 6යි. 10 96යි. ඉතින් ඔය විදිහට ඕන තරම් තුල්ලේ අනුපාත ඔයාලට තව ඕනත් ලියා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හරි මෙන්න එහෙනම් මට ඕනේ මෙයාගේ සරලම ආකාරය මේක තමයි විශේෂයෙන් වැදගත්. මේකත් හයේදී ඉගෙන ගන්න දෙයක්. සරලම ආකාරය කියන්නේ මෙන්න මෙහෙම එකක්. එතකොට සරලම කරනවායි කියන්නේ ಗುಣ කර කරලා අනුපාතය ලොකු කරන් වැඩක් නැහැ. අනුපාතය පුළුවන් තරම් පොඩි කරගන්න. එහෙනම් කරන්නේ ඒ තියෙන හැම රාශියක්ම බෙදන්න පුළුවන් ලොකුම ගාණයෙන් බෙදන එක. ඔයා හිතන්න 20යි 12යි දෙකම බෙදන ලොකුම ගාණ. ආ දෙකෙන් බෙදේ. ඊට වඩා ලොකු ගාණක් නැද්ද? ආ හතරෙන් බෙදේ. ඊට වඩා ලොකු ගාණක් නැද්ද? නෑ වගේ නේද? ආ හතරෙන් බෙදලා බලමු. එහෙනම් තව තිබ්බොත් ආයි බෙදමු. මෙන්න 20ට 4 ඒවා 5යි. හරි 12ට 4 ඒවා 3යි. 5යි 3යි බෙදෙන සංඛ්‍යාවක් නෑ. එහෙනම් ඕක තමයි ලියන්න පුළුවන් සරලම ආකාරය, පොඩිම ආකාරය 5/3 කියලා. පැහැදිලිද කියන්නේ? එතකොට අනුපාතයකට තුල්‍ය අනුපාත ඕන තරම් ලියන්න පුළුවන්. හැබැයි සරලම ආකාර ගොඩක් නෑ. සරලම ආකාර එකයි තියෙන්නේ. හරි කාට හරි පේන්නේ නැත්තම් මට මේක පේන්නේ නෑ එකපාරටම මම චක්‍රය දන්නේ නැහැ මට හතරෙන් බෙදනවායි කියලා පේන්නේ නෑ මේක. එහෙමනම් හැබැයි මට පේනවා මේක දෙකෙන් බෙදනවා. එහෙනම් මම ඉස්සෙල්ලා දෙකෙන් බෙදනවා මේ. 20ට දෙකේ ඒවා 10යි 12ට දෙකේ ඒවා 6යි. හැබැයි මේ සරලම ආකාරය නෙමෙයි හේතුව 10යි 6යි තව බෙදනවනේ. සරලම ආකාරය නම් ආයි බෙදෙන්නේ නැති වෙන්න ඕනේ. 10යි 6යි දෙකම දෙකෙන් බෙදනවා. එතකොට 5යි මෙතනට 3යි නම් උත්තරේ එනවා 5/3. එතකොට සරලම ආකාර කොහොම හරි එකයි තියෙන්නේ. පැහැදිලිද කියන්නේ? ඒක පියවර කිහිපයකට ගන්න වෙයි. සමහරට එකපාරට පේන්නේ නැත්නම් එහෙම ඕනේ නැහැ. චක්‍ර දන්න අයට එකපාරම ලොකුම සංඛ්‍යාවෙන් ඉඳලා උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද කියන්නේ? හරි දැන් ඔන්නම අයනවා මේකේ තියෙන උදාහරණයට. හරි මේක අපි මේකත් දාගමු මේ යටින් ඉඳ තියෙන හින්දා. ඉතින් අපි ඊට කලින් මේකේ තියෙන උදාහරණේ බලන්න. මෙන්න මේකේ තියෙන උදාහරණේ. මේකේ තමයි මම උදාහරණ අංක දෙක කියනවා. මොකද්ද තියෙන්නේ? 20/30. ගෙහැණු වරු පිළිමි ගැටේ ඒක කමන්නේ නැහැ. 20/30. මේ පැත්තට මට ඕනේ තුල්‍ය අනුපාත ටිකක්. එකක් නෙමෙයි තුල්‍ය අනුපාත තුනක් විතර ලියමු. තුල්‍ය අනුපාත. මේ පැත්තට ඕනේ මට සරලම ආකාරය. මේ ඔයාලගේ උදාහරණයම කියන්නේ. මෙන්න තුල්‍ය අනුපාතය මම කියනවා. ඔන්නම් දෙකෙන් ගුණ කළොත් 20 ඒවා දෙකක් 40යි 30 ඒවා දෙකක් 60යි. ඔය තියෙන්නේ. ඔන්නම් පහෙන් ගුණ කළොත් 20 ඒවා 5ක් 100යි 30 ඒවා 5ක් 150යි. ඔය තියෙන්නේ. ඔන්නම් තුනෙන් වගේ දෙකෙන් වගේ දෙකම බෙදෙනවා නේද? ඔන්නම් බෙදුවොත් දෙකම දෙකෙන් නැත්නම් පහෙන් ඔයාලට කැමති ගානකින් මෙන්න දෙකෙන් බෙදුවොත් 10/15යි. ඔය විදිහට තුල්‍ය අනුපාත දෙක ලියන්න පුළුවන්. හැබැයි කිව්වා සරලම ආකාර ගොඩක් බෑ. සරලම ආකාර එකයි. නම් මේ දෙකම බෙදලා ලොකුම සංඛ්‍යාවෙන් විතර බෙදන්න කියන්නේ. 20යි 30යි දෙකම බෙදලා ලොකුම සංඛ්‍යාව 10. එහෙනම් මෙන්න සරලම ආකාරය එනවා 20ට 10 ඒවා 2යි 30ට 10 ඒවා 3යි කියන්නේ දෙකෙන් 3යි. එහෙනම් උත්තරය එනවා 2/3 කියලා. තවත් බලන්න 2යි 3යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් නෑ. එහෙනම් ඕක තමයි සරලම ආකාරය. පැහැදිලිනේ කියන්නේ? හරි එහෙනම් මෙන්න තුල්‍ය අනුපාත කියලා යටින් කඩේලක් තියෙනවා. එතනින් ලියන්න පටන් ගන්න. ලියන්න මම කියන්නේ තුල්‍ය අනුපාත කියන්නේ. ලියන්න. දී ඇති අනුපාතයක සෑම රාශියක්ම
සෑම රාශියක්ම එකම සංඛ්‍යාවකින් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් ලියනු ලබන අනුපාත තුල්‍ය අනුපාත වේ. හරි. දැන් ඊළඟට යන්න මෙන්න සරලම ආකාරය කියලා තියෙනවා. එතනින් දාන්න තරුවක් දාලා වෙන පාටික ලියන්න. අර කලින් ඉව පාටික ලියුවක් ඇත වෙයි. වෙන පාටික ලියන්න සරලම ආකාරය කියන එක ලියන්න. දී ඇති අනුපාතයක රාශි සියල්ලම බෙදිය හැකි විශාලම සංඛ්‍යාවෙන් බෙදා ලියනු ලබන අනුපාත යන්නේ අනුපාත ගොඩනේ අනුපාතය මුල් අනුපාතයේ සරලම ආකාරයයි. හරි. මෙහෙමයි දැන් කරන්නේ. ඔන්න මේ දෙක හරි. උදාහරණ එක විදියට මේ ගාන තියෙනවා. ඔයාලට තියෙන මේ දෙක ලියා ගන්න විතරයි. ඊළඟට මේ පැත්තෙන් හිස් තියෙනවා. 14 පිටුවේ මේ පැත්තෙන් යටින් හිස් තියෙනවා. එතනින් මේකත් ඔයාලා ලියා ගන්න ඕනේ. පැහැදිලිද කියන්නේ? ලස්සන උදාහරණයක් දාන්න. 14 පිටුවේ යට
හරිද? හරි දැන් එන්න අභ්‍යාසයට පිටු අංක ඊළඟ පිටු අංක කියන්නේ නැද්ද වැඩිලා? පිටු අංක 15 එන්න මම මොකද්ද කියන්නේ? අනුපාතයක්සේ දක්වා සරලම ආකාරයෙන් පළවෙනි එකම හදාගෙන නැහැ. පළවෙනි මොකද පිරිමි සහ ගැහැණු නේදනා වර්ග දෙක වන රාශි දෙක පිරිමි නා වෙන්න ඕනේ. පිරිමි අනුපාත ලකුණ ගැහැණු. කීයක් තියෙන්නේ? පිරිමි 20යි ගැහැණු 25යි. ඉතින් පුළුවන් තරම් සරල කරන්න. ඒ කියන්නේ බෙදන්න දෙකම. කීයෙන්ද පුළුවන් බෙදන්න ඔයගලන්ට? 5න් පුළුවන්. එහෙනම් මෙන්න 4/5. එහෙනම් ඔන්න උත්තරය එච්චරයි. පැහැදිලිද කියන්නේ? ඉතින් ඒ විදිහට ඔක්කොම ටික ඔයාලට හදාගෙන යන්න පුළුවන්. බලන්න ඕන නම් රෝමි ලක්කම් 3. පාම් පිටි අණු සීනි අණු වෙන පාම් පිටි 32ක් සීනි 32ක් මාගරින්. හැබැයි එක්කෝක දාන්න ඕනේ ග්‍රෑම් වලින්. හේතුව අර මාගරින් ග්‍රෑම් 500 තමයි. හැබැයි පාම් පිටි කිලෝ එකනේ ඒක දාන්න වෙන්නේ ග්‍රෑම් වල 1000යි. 1000 අණු 500 අණු ඊට පස්සේ ඔක්කොම 500 විතර සරල කරලා දාන්න. පැහැදිලිද කියන්නේ? අර ළඟට අන්තිම එක අකුරු වලින් දෙනවා ඒත් කමන්නේ නැහැ. නාරං අණු මේක අණු මේකේ අකුරු තුන. පැහැදිලිද කියන්නේ? හරි එහෙනම් මෙන්න අභ්‍යාසයක ඔය විදිහට හදන්න ඕනේ. අංක 1 අංක 2 තියෙනවා. පහත දැක්වෙන එක් එක් අනුපාතය සඳහා තුල්‍ය අනුපාත දෙකක්. තුල්‍ය අනුපාත දෙකක් ඕනේ. මෙන්න ඔන්න මම අන්තිමේ කියන්නම්කො 1 අණු 4 අණු 5 රාශි 3ක් නෙමෙයි 100ක් තිබ්බත් අපිට කවන්නේ අපේ ක්‍රමයේ වෙනසක් නෑ. එහෙනම් මම ලේසිම ගණන් වලින් ගුණ ගන්න. ඒකෝල මම ඉස්සෙල්ලාම දෙකෙන් ගුණ කරනවා හැම එකක්ම. එතකොට 1 වරක් 2 2යි 4 වරක් 2 8යි 5 වරක් 2 10යි. ඔන්න එකක් හරි තව එකක් අනුපාත රාශි දෙකක් තුල්‍ය අනුපාත දෙකක් ලියන්න කියන්නේ ඒකට. මම ගුණ කරනවා 10යි. 1 වරක් 10 10යි 4 වරක් 10 40යි 5 වරක් 10 50යි. ඉතින් බලන්න ඔය විදිහට අපිට ලස්සනට උත්තර ගන්න පුළුවන්. පැහැදිලිද මම කියන්නේ? හරි ඒ විදිහටයි තුල්‍ය අනුපාත දෙක ගානේ ලියන්න ඕනේ අංක දෙකට. මෙන්න අංක 3. පහත දැක්වෙන එක් එක් අනුපාතයේ සරලම ආකාරයෙන් මේ හිතන්න. ඔන්න මම ඔයාලට කියනවා මෙන්න මේක. දෙවනි ගාන 28 අණු 70 අණු 42. ඔයා හිතන්න ඔයාට මේක දැන් මේ සරලම ආකාර කියන්නේ පුළුවන් තරම් සරල විය යුතුයි. එකපාරම බෙදෙන ගාන ඔයාට පේන්නේ නැහැ කියන්නේ. එහෙමනම් ඔයාට පේනවා මට පේන එක දෙකෙන් බෙදෙයි. එහෙනම් දෙකෙන් බෙදන් ඊට පස්සේ බෙදමු. දෙකෙන් බෙදුවොත් 14යි 30 40 70 දෙකෙන් බෙදුවොත් 35යි 21යි. හැබැයි මේ සරලම ආකාර නෙමෙයි. එහෙනම් තව සරල වෙනවා නම් සරල කළ යුතුයි. හේතුව 14යි 35යි 21යි තුනම බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා. එකෙන් නම් වැඩක් නැහැ බෙදුවාට. දෙකෙන් නම් බෙදෙන්නේ නැහැ ඔක්කොම. තුනෙන් බෙදෙන්නේ නැහැ මේ දෙක. හතරක් බෑ 7න් බෙදෙයි වගේ මේ 14ට 7 ඒවා 2යි 35ට 7 ඒවා 5යි මේ 21ට 7 ඒවා 3යි අනිවාර්යෙන් 3 බෙදෙන සංඛ්‍යාවකින් තමයි බෙදෙන්නේ. බලමු තාමත් සරලම ආකාරයෙන් දන්නේ දැන් කියන්න 2යි 5යි 3යි කියන සංඛ්‍යා 3 බෙදෙන සංඛ්‍යාවක් තියෙනවද? එහෙම එකක් නැහැ. නම් ඔයාගේ උත්තරේ ඔච්චරයි. මේක තමයි මොකද්ද සරලම ආකාරය වෙන්න ඕනේ. හරියන්න ඒ විදිහට එහෙනම් ඔය පිටු අංක 15 අභ්‍යාසය දැන් මේ වීඩියෝ එක ඉවරුනහම සම්පූර්ණ කරන්න ඕනේ. පැහැදිලිනේ කියන්නේ? හරි අපි යනවා පිටු අංක 16 අද පාඩමේ අන්තිම කෑල්ල. අද උතනින් නවත්තනවා පිටු අංක 16 තියෙන කෑල්ල උගන්වලා. හරි එන්නේ එහෙනම් මේක ලේසි වැඩක්. මේකත් කිසිම අමාරුවක් නැතුව කරගන්න ඕන එකක් සහ විභාගයට වැඩියෙන්ම අහන්නේ මෙන්න මේ කොටස. මේ දැන් කරන කෑල්ල. අහන්නකෝ ඔයාට දෙනවා මුළු ප්‍රමාණයක් යම් ප්‍රමාණයක් අනුපාතයකට අනුව බෙදන්න. උදාහරණ දෙක බලලම අපි හිතාගත්තොත් මෙන්න උදාහරණ පළවෙනි එක දෙනවා පිටු අංක 16. පාසලක ළමුන් 2200ක් සිටින අතර පිරිමි සහ ගැහැණු ළමුන් අතර අනුපාතය 6:5යි. අර ලකුණ පොඩ්ඩක් වැදිලා නැහැ ඒක දාගන්න. මෙන්න අහන්න ක්‍රමෙන් අපි ඉස්සෙල්ලා අනුපාතය ගන්නවා පිරිමි අණු ගැහැණු ක්‍රමයේ හරියටම බලාගන්න. පිරිමි දැන් අනුපාතය කියනවා 6:5යි. පළවෙනි පියවර තමයි ඒ දෙන ප්‍රමාණය හෝ ඒ දෙන අනුපාතය පුළුවන් තරම් සරල කරගන්න එක. මේ 6යි 5යි දෙකම ඊට වඩා බෙදෙන්නේ නැහැ. නම් ඔය තියෙන්නේ සරලම ආකාරය තමයි. ඔයාට එහෙනම් ඊට වඩා කරන්න දෙයක් නැහැ. අහන්න ඊළඟට කරන්නේ අනුපාතයේ භාගයක් බවට පරිවර්තනය කරගන්න එක. අහන්න මෙහිමයි මේ භාගයක් කරන්නේ 6යි 5යි ඔක්කොම 11යි 11න් 6ක් පිරිමි ඔක්කොම 11යි 11න් 5ක් ගැහැණු. තේරෙනවද කිව්වද? ඔව් ඉතින් දැන් වැඩේ ඉවරයි. දැන් ඔන්න ඔයාට ඕක තේරෙනවා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ගාන දන්නවා. එහෙනම් දැන් මට ඕනේ ඔයාගේ ඉන්න පිරිමි ගාන මේ අහන්න. පිරිමි ගාන එන්නේ කොහොමද හොඳට බලාගන්න. මුළු ප්‍රමාණයෙන් 11න් 6ක් නේ. නම් මුළු ප්‍රමාණය 2200යි මේ. 2200න් ඔයා හොයාගන්න ඕනේ 11න් 6ක්. එතකොට තමයි ඒ කට්ටිය තමයි පිරිමි වෙන්නේ. එහෙමනම් වෙන්න ඕනේ
2211න් බෙදන්න ඕනේ 6න් ගුණ වෙන්න ඕනේ. තේරුණාද කියන්නේ? හරි මෙන්න ලොකු වෙනකොට මේක උගන්වනවා. දැනටත් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ අල්නායන්න වෙනකොට මට ගුණ කිරීම දාන්න පුළුවන්. මෙන්න 11 බෙදීම 6. එතනට ඔන්න ඒක දාගෙන අපි භාග බෙදන්න දන්නවනේ. දැන් කැපෙන ඒවා කපන්නේ බිංදු හිතන්න නැතුව කැපුව හැකි 11ට 1යි මෙතනට 2යි. එතකොට මෙතන 200යි 206ක් උත්තරේ එනවා කීයයිද? 1200යි. පැහැදිලිද කියන්නේ? හරි මේක හැබැයි සංකීර්ණයි නම් කාට හරි මේක නම් තේරෙන්න ඕනේ. මොකද්ද මෙන්න මේකේ කියන්නේ පිරිමි ඉන්න ඕනේ මුළු ප්‍රමාණයෙන් 11න් 6. පැහැදිලිද කියන්නේ? එහෙනම් වෙන්න ඕනේ මේක ඔයාන බෙදන්න ඕනේ ගොඩවල් 11කට. ඒ වගේ ගොඩවල් 6ක් ගන්න ඕනේ. ඔතන ගන්නම් පැත්තක මම 2200 බෙදනවා 11යි මම පැත්තක් කරන්නේ. එතකොට පැටලෙන්නේ නැහැ. 22කට 2යි 22මයි බිංදුවයි නම් උත්තරේ එනවා 200යි. ඔය එක ගොඩක් ඒ කියන්නේ ගොඩවල් 11කට බෙදුවා ඒ වගේ ගොඩවල් 6ක් ඕනේ. එහෙනම් මෙන්න 200 6ක් 1200යි. ඇත්තම කතාව අර පහේදී ඉගෙන ගන්න එක යට ගාණයෙන් බෙදුවා උඩ ගාණයෙන් ගුණ කළා කියන එක. 2200 ගොඩවල් 11කට බෙදුවා ඒ වගේ ගොඩවල් 5ක් ගත්තා. ඒකනේ පිරිමි ගාණ. මෙන්න අපි දන්නවා ගැහැණු ගාණ නෙමෙයි. හොඳට බලන්න දැන් ආයෙ බෙදන්න දෙයක් නැහැ. ගැහැණු ගාණ වෙන්න ඕනේ මුළු ප්‍රමාණයෙන් මේ මුළු 1200න් 11න් 5ක්. එහෙනම් අපි දන්නවා 2200 ගොඩවල් 11කට බෙදුවා ඒ වගේ ගොඩවල් 5ක්. අපි දැන් 11කට බෙදුවා වෙන උත්තරේ දන්නවා 200යි. ඒ වගේ ගොඩවල් 5යි. එහෙනම් උත්තරේ එනවා කීයද? 1000යි. භාණ්ඩ දෙකම එකතු කළාම 1000යි 1200 අර මුළු 2200 හැදෙනවා. පැහැදිලිද කියන්නේ? එහෙනම් වෙන්න ඕනේ ඔන්න ඕක. භාගයක් බවට පරිවර්තනය කරලායි අපි උත්තරේ ගන්නෙ. පුළුවන් නේ හැමෝටම? හරි. ඔන්න පළවෙනි උදාහරණෙමයි යනවා දෙවෙනි උදාහරණයට මේක හරියට බලාගන්න. එතකොට හැමෝටම හොඳටම පුළුවන් වෙයි. මෙන්න දෙවෙනි උදාහරණේ පෝෂදායී ක්ෂණික ආහාර පැකට්ටුවක මුං ඇට සෝයා සහ සහල් මිශ්‍ර කර ඇත්තේ 2 1 විතුන. මෙන්න මම කියනවා මොනවද වර්ග මුං ඇට. හොඳට බලන්න. මුං ඇට අණු සෝයා මෙන්න සෝයා අණු සහල්. හරි. අනුපාතේ 2 අණු 1 අණු 3යි. පළවෙනි කාරණේකේ පුළුවන් තරම් සරල කරගන්න. සරල කරන්න දෙයක් නැහැ. ඔක්කොම පුළුවන් තරම් සරල වෙලා ඊට වඩා බෙදෙන සංඛ්‍යාවක් නැහැ. එහෙනම් ඔක්කොම දැන් භාග කරගන්න නෙමෙයි. මුළු ඔක්කොම තියෙනවා 2යි 1යි 3යි 3යි 6ක්. 6න් 2ක් මුං ඇට වෙන්න ඕනේ. 6න් 1ක් සෝයා වෙන්න ඕනේ. 6න් 3ක් සහල් වෙන්න ඕනේ. පැහැදිලිද මං කියන්නේ? ඔව් හරි. දැන් යන්න අපි ඔයාගෙන් අහනවා මුළු ප්‍රමාණය 840ක පැකට්ටුවක සහල් ප්‍රමාණය විතරයි අහන්නේ මේ. සහල් ප්‍රමාණය කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. එහෙනම් ඔයා දන්නවා මෙන්න මම හොයනවා. සහල් ප්‍රමාණය වෙන්න ඕනේ මුළු 840යි g ගෙන් කොච්චරක්ද 6න් 3ක්. දැන් ක්‍රමේ දන්නවනේ නේ. ගොඩවල් 6කට බෙදෙන්න ඕනේ. ඒ වගේ ගොඩවල් 3ක් ගන්න ඕනේ. මම පැත්තක බෙදනවා මෙතන බැරි නම්. 840 බෙදනවා 6න්. 8ට 6 ඒවා 1යි. 6 වරක් 1 6යි 2යි ගන්න ඕනේ මේ 4. 24ට 6 ඒවා 4යි. 6 වරක් 4 24යි අඩු කළාම බිංදුවයි. නම් උත්තරේ එනවා 140යි g. මේක නෙමෙයි මේ 6න් බෙදුවට බෑ. ඒ වගේ කොටවල් 3යි. එහෙනම් ගුණ කළා 3ෙන්. දැන් උත්තරේ හරි. කීයද වෙන්නේ? බිංදුවයි 12න් 2 1යි. එහෙනම් උත්තරේ එනවා 420යි g කියලා. පැහැදිලිනේ කියන්නේ? හරි දැන් අපි මෙතන ලියාගමු. මෙන්න එන්න මේ අර කොටුව වගේ එකට ඒකෙන් ලියන්න වෙන පාඩකින් මෙහෙම. ලියන්න මෙහෙම. මෙහිදී දී ඇති අනුපාතය භාගයක් බවට පත් කර ඉන්පසු මුළු ප්‍රමාණයෙන් එම එක් එක් භාගයට අදාළ ප්‍රමාණයන් සෙවිය යුතුය.
හරිද? හරි. එහෙනම් මෙන්න උදාහරණ දෙක ගණන් දෙක මම හදලා තියෙනවා. ලස්සන ලියන්න. ඔයගොල්ලන්ට පහළ අඩියට මදි නම් ඔයගොල්ලෝ පැත්තට ලියන්න. පේජ් 3කට විතර මම පහළට හැදුවේ. හරි. එහෙනම් ලස්සන ගණන් දෙක හදන්න. උදාහරණ දෙක බලාගෙන ලියා ගන්න තියෙනවා. හරිද? මම ලියන්නේ. හරිද? හරි. එහෙනම් ඔය විදිහට දැන් පැහැදිලි වෙන්න ඕනේ. ඒ විදිහට ඔයාලට හදන්න තියෙන එක ගානයි. මේ 17 පිටුවේ මුකුත් ගන්න එපා. ඒක අපි ඊළඟ වීඩියෝ එකකින් කළාම තමයි මේ ටියුට් එක ඉවර වෙන්නේ. එහෙනම් 16 පිටුවේ එක ගානක් ඔය විදිහට හදන්න තියෙනවා. අයන් දැන් ආයෙසරයක් මම අපිට දැන් ඉතුරුන ගෙදර වල ටික මතක් කරොත් 14 පිටුව නෑ 17 පිටුව සම්පූර්ණයෙන් අපි උගන්වන කොටස ඒක දැන් සම්පූර්ණයි. 15 පිටුව මේක ඔයාලට සම්පූර්ණයෙන් දැන් ගෙදර වලට ඉතුරුලා දින කොටස. ගොඩක් නෑ වෙලා යන්නේ නෑ. දැන් වීඩියෝ එක වුණාම දැම්ම කරලා දාන්න. එතකොටම අමතක වෙන්නේ නැහැ. ගන්නම පුළුවන් වෙනවා. ඊට පස්සේ සාමී අන්තිමට එක ගන්න. අද ගෙදර වලට පොඩ්ඩයි තියෙන්නේ. අද ගොඩක් ජාති කලේ මම. අන්න ඒ හින්දා අනිත් දවසේ පොඩි වීඩියෝ එකක් තියෙනවා. එතකොට ඒකෙන් අපේ මේ ටියුට් එක ඉවරයි. ඊට පස්සේ ආයෙ අලුත් ටියුට් එක ලබන මාස වෙනකොට ඔයගලන්ට ගන්න පුළුවන්. ඒකෙන් අපි මුළු සිලබස් එකම තව පාඩම් 4යි අපිට ඉතුරුලා තියෙන්නේ. ඒ පාඩම් 4 තමයි ඒ ටියුට් එකට දාන්න. එතකොට මුළු සිලබස් එකම කවර් වෙනවා. හරි දැන් එහෙනම් මේ අදට වීඩියෝ එක ඉවරයි. අනුපාත පාඩමේ මුල් කොටස ඉවරයි. තව වගේ කොටස් දෙකක් තියෙනවා අනුපාත. ඒක එක වීඩියෝ එකකින් ඊළඟ සතියේ කරනවා. ඉතින් ඒ වෙනකොට දැන් මේ කියන අභ්‍යාස ටික කරලා තියෙනවා. එතකොට පිටුව 14 වෙනි එක පිටුවට පස්සේ තියෙන 15 වෙනි පිටුවේ තියෙන අභ්‍යාස ටික සහ 16 පිටුවේ තියෙන මේ යට එක ගැටලුව. අන්න ඒ ප්‍රශ්න ටික කරලා තියන්න. ඊළඟ දවසේ අපි පටන් ගන්නෙ මේ ටික සාකච්ඡා කරලා. හරි එහෙනම් අදට අපි ඉවරයි. ආයිබෝවන්.